ගායනා කරමු. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රංසියෝ නීල පීතා රත්ත සේතා මංජෙට්ඨාච භභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. අද දවසෙත් අපි මේ සම්බන්ධ වෙලා සිටින්නේ ප ဋ ාණ ධර්ම සභාව විසින් මෙහෙයවනු ලබන විනය සාකච්ඡාවට අවධානය යොමු කිරීමටයි. ඒ විනය සාකච්ඡාව ග්‍රන්ථ දෙකක් මූලික කරගෙන තමයි මූලිකවම ආරම්භ වුණේ. එහි අප සාකච්ඡා කරනු ලබන්නේ භික්ෂු ප්‍රාතිමෝක්ෂයට අදාළ ඒ ප්‍රාතිමෝක්ෂ විවරණය කියන ග්‍රන්ථය ඇතුළත් කරගෙන සිදු කරන සාකච්ඡාවයි. ඉතින් මේ වන විට අපි ඒ ප්‍රාතිමෝක්ෂයට සම්බන්ධ බොහෝ කරුණු ඉගෙනගෙන තියෙනවා. දැන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ පරාජිකාපත්ති සම්බන්ධයෙන් භික්ෂුවකගේ සීලය සම්බන්ධයෙන්. එහෙම නැත්නම් භික්ෂුණියකින් ගත්තත් අපිට සාකච්ඡාවට බඳුන් කරන්න තියෙන භික්ෂූන්ගේ සීලය සම්බන්ධයෙන්. එතකොට පරාජිකාපත්තිය භික්ෂුවගේ උපසම්පන්න බව අහෝසි වී යන ආපත්තිය පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. එතකොට භික්ෂූන් සම්බන්ධ පරාජිකාපත්ති 4ක් සාකච්ඡා වෙනවා. ඒ පරාජිකාපත්ති 4න් අපි දෙකක් මේ වෙන විට සාකච්ඡා කරමින් අවසන් කරලා තියෙනවා. අද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ 3 වෙනි පරාජිකාපත්තිය සම්බන්ධයෙන්. දැන් අපි ඒ 3 වෙනි පරාජිකාපත්තියට අවධානය යොමු කරමු. ශික්ෂාපදය 3 වෙනි පරාජිකාව යෝපන භික්ඛු සංචිච්ච මනුස්ස විග්ගහං ජීවිතාවෝ රූපෙය්‍ය සත්තහාරකං වාස්ස පරියේසෙය්‍ය මරණ වන්නං වා සංවන්නේය මරණාය වා සමාදපෙය්‍ය අම්භෝ පුරිස කිං තුයි හිමිනා පාපකේන දුජ්ජීවිතේන මතන්තේ ජීවිතා සෙය්‍යෝති ඉති චිත්තමනෝ චිත්ත සංකප්පෝ අනේක පරියායේන මරණ වන්නං වා සංවන්නේය මරණාය වා සමාදපෙය්‍ය අයම්පි පරාජිකෝ හෝති අසංවාසෝ. තිහි අර්ථයට අවධානය යොමු කරමු. යෝපන භික්ඛු යම් කිසි භික්ෂුවක් සංචිච්ච මනුස්ස විග්ගහං ජීවිතා වෝරෝපෙය්‍ය දැන මනුෂ්‍ය ශරීරයේ ජීවිතයෙන් තොර කරයි නම් සත්තහාරකං වාස පරියේසෙය්‍ය මරණේ සඳහා ආයුධ පිළියෙල කොට තබයි නම් මරණ වන්නං වා සංවන්නේය මරණේහි අගය ප්‍රකාශ කෙරෙයි නම් මරණාය වා සමාදපෙය්‍ය මරණේ සඳහා උත්සුක කරවයි නම් සමාදන් කරවයි නම් අම්භෝ පුරිස කිං තුයි හිමිනා මොන විදියටද එම්බා පුරුෂය කිං තුයි හිමිනා පාපකේන දුජ්ජීවිතේන මතන්තේ ජීවිතා සොය්‍යෝති. ඔබට මේ දුක්බර ජීවිතෙන් කවර වැඩක්ද? ඔබගේ ජීවත් වීමට වඩා මරණය උතුම් යයි. ඉති චිත්ත මනෝ චිත්ත සංකප්පෝ අනේක පරියායේන මරණු කෙනෙක්ව මරණු කැමැති සිත් ඇතිව කල්පනා ඇතිව නොඑක් අයුරින් මරණ වන්නං වා සංවන්නේය නොඑක් අයුරින් මරණේහි ගුණ ප්‍රකාශ කරන්නේද මරණායවා සමාදපෙය්‍ය මරණේහි උත්සුක කරවන්නේද අයම්පි පරාජිකෝ හෝති අසංවාසෝ. ඒ වික්ෂුව පරාජිකාවට පත් වූයේ වෙයි. සහවාසයට නුසුදුස්සෙක් බවට පත් වූයේ වෙයි. එතකොට අපි එකින් එක පද දැන් විග්‍රහව සිදු කරගමු.
යම්කිසි භික්ෂුව කියන එක අපි විග්‍රහ කෙරුණා. කොහොමද භික්ෂුව කවුද කියන එක අපි පළවෙනි පරාජිකාපත්ති භික්ෂුව සඳහන් කෙරුණා. එහෙමනම් උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක්. සංචිච්ච මොහු ජීවිතේන්ද්‍රය ඇති මිනිසෙක්. කියන්නේ පණ ඇති මිනිසෙක්. පණ ඇති පුද්ගලයෙක්. මොහුව මරණවා කියලා දැනීම් හැඟීම් ඇතිව. ඒක තමයි සංචිච්ච කියලා කියන්නේ. කියන්නේ තමන් මේ පුද්ගලයාව මරණවා කියන හැඟීම දැනීම තියෙන්න ඕන. පණ ඇති සත්වේ. මනුස්ස විග්ගහං ජීවිතේන්ද්‍රය ඇති මනුෂ්‍ය ශරීරය. එතකොට මේ පණ ඇති මනුෂ්‍ය ශරීරයේ සම්බන්ධව යම්කිසි විග්‍රහයක් 178 පිටුවේ සඳහන් වෙනවා. එතකොට මේ කාරණාව මේ විදිහට සාකච්ඡා වෙන්නේ ඇත්තටම අපිට සඳහන් වෙනවා සංයුත්ත නිකායේ තියෙනවා ඉන්දක කියලා සූත්‍රයක්. මේ සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයේ තමයි මේ අපි කියන විදිහට ඒ ප්‍රතිසන්දි විඥානයක් ඇවිල්ලා මෞකුසක පිළිසිඳ ගන්නේ. එතකොට එතෙන් පටන් මේ ජීවිතයේ අත්හරින කාලයේ දක්වාම. එතකොට 178 වෙනි පිටුවේ මේ පණ ඇති ජීවියෙක් ගැන හඳුන්වනකොට මෙන්න මෙහෙම පරාසයක් පෙන්නනවා කවුද මේ පණ ඇති ජීවියා කියන එක ගැන. කලලා අවස්ථාවෙහි සිට ඇතැම් විට අවුරුදු 120ක් හෝ ඊට අඩුව හෝ වැඩිව හෝ ජීවත්ව මරණයට පත්වන තෙක් පවත්නා ජීවිතේන්ද්‍රිය සහිත මනුෂ්‍ය ශරීරයේ මෙහිදී ගැනේ. එමනම් කලලයක් පිළිසිඳගත් අවස්ථාවේ ඉඳලා මව කුසක තමයි කලලේ පිළිසිඳ ගන්න. ඊට පස්සේ කෙනා මේ ලෝකේ ඉපදිලා එළිය දැකලා ජීවිතේ අත්හැරලා යන මොහොත දක්වාම කියන්නේ වයෝවෘද්ධ වෙලා මරණයට පත් වෙලා යන වයෝවෘද්ධ නැතුව හෝ මරණයට පත්වීම දක්වා මේ කාලේ සීමාව තමයි එමනම් මේ පණ ඇති ජීවියෙක් සම්බන්ධයෙන් ගැනෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ඔයත්තන්ට ඉන්දක සූත්‍රයේ අටුවාව ගැන අධ්‍යයනය කිරීම තුළිනුත් මේ ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම විසුද්ධි මාර්ගයේ වගේම මේ අභිධර්ම පරයාය තුලත් අභිධර්මයේ තුලත් මේ කලලය මේ සම්බන්ධයෙන් සිදු කරන විග්‍රහයන් බොහෝමයි. ඉතින් මේ 178 වෙනි පිටුවේ සඳහන් වෙනවා පුද්ගලයෙකුගේ ප්‍රතිසන්දි විඥානය සමග පහළවන කලල රූපයක කාය දශකයේ වත්තු දශකයේ භාව දශකයේ යන සමතිස් කර්මජ රූප කලාප පිහිටයි. එතකොට මොනවද මේ කාය දශකයේ භාව දශකයේ කියලා කියන්නේ? මම සරලව කියන්නම්. ජීවිත රූපයත් අවිනිභෝග රූපට. මොනවද අවිනිභෝග රූපට කියලා කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ අවිනිභෝග රූප කියන ඒවා. එතකොට මේ ජීවිත රූපයත් අවිනිභෝග රූපටත් කාය ප්‍රසාදයක් කියන රූප 10 එකතු වෙලා සැදෙන කලාපේ තමයි කාය දශකය කියලා කියන්නේ. ඊළඟට භාව දශකය කියලා කියවෙනවා. මේ කලර රූපේම කොටස් ගැනයි මේ කතා කරන්නේ. ජීවිත රූපයයි අවිනිභෝග රූපටයි ස්ත්‍රී පුරුෂ භාවයයි කියන මේ රූප දශයේ එක් වෙලා හැදෙන්නේ භාව දශකයේ. ඊළඟට වස්තු දශකය කියලා කියන්නේ ජීවිත රූපයත් අවිනිභෝග රූපටත් හෘදය රූපයත් කියන මේ රූප 10 එක් වෙලා හැදෙන්නේ වස්තු දශකයයි. එතකොට මෙන්න මේ රූප කලාප එතකොට ඔක්කොම 30ක්. මේ පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ හෝ පමණි. මේ රූප කලාප 30ම ඇති වෙන්නේ පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ පමණයි. නමුත් නපුංසකයෙකුගේ මේ භාව දශකයේ කියන එක පිහිටන්නේ නැහැ. පුරුෂ රූප භාවයේ හෝ ස්ත්‍රී රූප භාවයේ පිහිටන්නේ නැහැ. එතකොට ඒ තුල භාව දශකයේ කියන එක නපුංසකයෙකු පිහිටන්නේ නැති නිසා නපුංසකයෙකු නම් ප්‍රතිසන්දි විඥානයේ සහිත විසිවැදෑරුම් රූප කලාප ඇත්තා වූ කලර රූපයත් මෙහිදී ජීවත් වන පුද්ගලයෙකු යන සංඛ්‍යාවට ගැනෙනවා. එතකොට රූප කලාප 30ක් සහිත
ප්‍රතිසන්දි විඥානය සමග පහළ වෙන කල්ල රූපය සාමාන්‍ය ස්ත්‍රියකගේ පුරුෂයෙකුගේ එහෙම නැත්නම් කාය දශකයක් වස්තු දශකයක් කියන දෙක එකට එකතු වෙලා හැදෙන විසිවැදෑරුම් රූප කලාප ඇතුළත් නපුංසකයෙකුට අයිති ඒ කල්ල රූපයක් කියන මෙන්න මේ කල්ල රූපේ ඉඳලා තමයි මේ ජීවිතයේ ඇති පණ ඇති පුද්ගලයෙක් හැටියට සලකන්නේ. ඉතින් මේ කවර හෝ කලලයක් මේ ඊටාම සියුම් වෙච්ච කලලයක ඉඳලා ඒ කලලය විනාශ කිරීමේ ඉඳලා ජීවිත පණ ඇති ජීවියෙක් විනාශ කිරීම දක්වාම මේ විනය ශික්ෂාව විහිදිලා තියෙනවා. ඉතින් මේ කලලේ රූපය, හැඩය, වර්ණය ගැන මේ පොඩි සඳහනක් සඳහන් වෙනවා. තල තෙල් බිඳුවක් බඳු හෝ පිරිසිදු ගිතෙල් යොදයක් වැනි වූ පැහැ ඇති ඊටාම කුඩා වූ ධාතු බිඳුව කල්ල රූපයයි කියලා කියනවා. ඉතින් මේක එක එක තැන්වල එක එක විදිහට විස්තර වෙනවා. එතකොට මේ කලලේ පළවෙන්ම කලල රූපේ හට ගන්නවා. ඊට පස්සේ කලලයෙන් අබ්බුදය කියන කොටස හට ගන්නවා. මේක ඉන්දික සූත්‍රයේ සඳහන් වෙන්නේ. තුන්වෙනි සතිය වෙනකොට අබ්බුදයෙන් පේශි අවස්ථාවටපත් වෙනවා. සිව්වෙනි සතියේදී ඊළඟට කලලේ ඝන නමින් හැඳින්වෙනවා. ඉන් අනතුරුව තමයි අත්පා සහිතව හිස් හට ගන්න තැන උස්වල ගැටිති මෙන් වැඩෙනවා. ඉතින් සතිය 11ක් යනකොට ඇස කන ආදී ඉන්ද්‍රියන් පහළ වෙනවා. ඊළඟට මේ විදිහට තමයි මේ ශරීරය වැඩිලා යන්නේ. එතකොට අපි සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ගත්තොත් එහෙම පැය 72ක් ඇතුළත තමයි ඒ අම්මගේ තාත්තගේ එක්වීමෙන් පැය 72ක් ඇතුළත තමයි මේ කලලය කියන එක ජීවී අවස්ථාවට පත් වෙලා ඒ කියන්නේ ජීවියෙකු හැටියට වර්ධනය වෙන්න පටන් ගන්න. ඉතින් එතනදී මුලින්ම සකස් වෙන්නේ යුක්තාණුව කියන එක. ඒ යුක්තාණුව තමයි පැය 72කින් පස්සේ ඒ මාංශමය ගොනුව බෙදි බෙදි යෑම ආරම්භ වෙන්නේ. එතකොට මේ මාංශමය ගොනුව බෙදි බෙදි යෑම ආරම්භ වෙනකොට ඒකට අර අපි ධර්මයේ හැටියට කතා වෙන ප්‍රතිසන්දි විඥානය කියන එකත් ඇතුළත් වෙනවා මේ බැස ගන්නවා කියන එක අපි යම් තාක් දුරට දැනගෙන හිටියම ප්‍රමාණවත්. ඉතින් මෙන්න මේ කියන කලර රූපේ ඉඳලා යම් කිසි කෙනෙකුගේ මරණය දක්වාම ස්වභාවිකව සිදුවන මරණය දක්වාම කාලය තුල ඔහු පණ ඇති පුද්ගලයෙක් හැටියට තමයි අපි සලකන්නේ. නැත්නම් ජීවියෙක් හැටියට තමයි අපි සලකන්නේ. එමනම් මේ කියන ජීවී ගණයට අයිති වෙන පුද්ගලයෙකුගේ ජීවිතය තොර කිරීමක් ගැන තමයි මේ පරාජිකාවෙන් සාකච්ඡා වෙන්නේ. එතකොට ඊළඟට ජීවිතා වෝරෝපෙය. ඒ කලල අවස්ථාවේදී සමහරලාට ඒ කලලය විනාශ කරන්න එක්කෝ තවනවා, ඊළඟට ඒ කලලය පෙළනවා, පීඩාවටපත් කරනවා. ඊළඟට බෙහෙත් යොදලා ඒ කලලේ විනාශ කරන්න බලනවා. ඊළඟට ඒ කලල අවස්ථාව ඉක්මවා ගිය පස්සෙත් සමහරලාට ඒ කලලේ ඉක්මවලා ගිහිල්ලා ඊළඟට ඒ කොටස් ශරීරයේ මේ ඒ පුංචි ජීවිය හැදෙන්න පටන් ගත්තයින් පස්සේ සමහරලාට ඒ ගබ්සා කිරීම ආදිය උපක්‍රම කරලා සිදු කරනවා. එතකොට මෙන්න මේ විදිහට දිවිතොර කිරීම තමයි ජීවිතා වෝරෝපෙය කියලා කියන්නේ. එතකොට මේ දිවිතොර කිරීම ප්‍රයෝග කිහිපයක් යටතේ පෙන්වලා දෙනවා. ඒ කියන්නේ ජීවිතේ විනාශ කිරීම ප්‍රයෝග 6ක් යටතේ පෙන්වලා දෙනවා. අපි බලමු මේ ජීවිත විනාශ කිරීම ප්‍රයෝග 6 මොනවද කියලා. සාහත්තික, නිස්සග්ගිය, ආනත්තික, තාවර, ඉද්ධි, විජ්ජාමය කියලා කියන්නේ මෙන්න මේ කාරණා 6. සාහත්තික කියලා කියන්නේ තමන්ගේ අත්පා මොකක් හෝ ශරීර අවයවයක් උපයෝගී කරගෙන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දඬු මුගුරු ඊට පස්සේ ඔය වෛද්‍ය උපකරණ ඒ මොනවා හරි වෙන්නත් පුළුවන්. ඒ දෙයක් පාවිච්චි කරලා තමන්ගේ අතින්ම මරණය සිදු කිරීම සාහත්තික ගණනයට වැටෙනවා. ඊළඟට නිස්සග්ගිය කියලා කියන්නේ දුරින් ඉන්න කෙනෙක්
ඈත ළඟ නෙමෙයි දුරින් ඉන්න කෙනෙක්ව මරණු කැමැත්තෙන් තම අතේ තිබිච්ච දඬු ආදිය අරගෙන ඒකින් ගහලා ඉවරලා තොර කරනවා. දමා ගසනවා. දුර ඉන්න කෙනෙකුට දමලා ගහනවා ඒ ආයුධේ. මේක සාහත්තික කියලා කියන්නේ ළඟ ඉන්න කෙනෙකුට පහර දීමක් ගැනයි සඳහන් වෙන්නේ. නිස්සග්ගිය කියලා කියන්නේ දුර ඉන්න කෙනෙකුට දමලා ගැසීමක් සම්බන්ධයෙන්. එතකොට මේ සාහත්තික නිස්සග්ගී යන ප්‍රයෝග දෙකම උද්දිස්ස අනුද්දිස්ස කියලා ආපහු කොටස් දෙකකට බෙදෙනවා. ස්ථීර වශයෙන්ම මේ කෙනාව මරනවා කියලා ඒ සඳහා ප්‍රයෝගය යොදනවන ඒ යෙදලා ඒ තැනැත්තාම මරණවන. ස්ථීර වශයෙන්ම මේ කෙනාව මරණවා කියලා හිතලා ඒ සඳහා ප්‍රයෝග යොදලා ඒ තැනැත්තව මරණවන ඒක උද්දිස්ස කියලා හඳුන්වනවා. ඊළඟට කවර කෙනෙක් හෝ කොයියම්ම හෝ කෙනෙක්ව මරණවා කියලා හිතලා කවුරු හරි නිශ්චිතව නැති පුද්ගලයෙක් මරීම සම්බන්ධ ඒ කාරණාව සම්බන්ධයෙන් ප්‍රයෝග යොදලා කවුරු හරිව මරීම සිද්ධ කරනවා නම් අනුද්දිස්ස කියලා හැඳින්වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමයට කවුරු හරි ස්ථීර වශයෙන්ම නම් කරපු පුද්ගලයෙක් මැරීම උද්දිස්ස කියලා කියනවා ප්‍රයෝගය යොදලා. ඊළඟට ප්‍රයෝගය යොදලා නම් නොකළ කවර හෝ පුද්ගලයෙකු මරණයට පත් කිරීම අනුද්දිස්ස යටතේ හැඳින්වෙනවා. ඉතින් මේ කතාබහ යනකොට ඔයයන්ට තේරෙනවා ඇති මේ විනය ශික්ෂාවක් සම්බන්ධයෙන් බොහෝම සියුම්ම විස්තර කරලා පෙන්නනවා. මේ සියුම්ම විස්තර කරලා පෙන්නනකොට අපි මේක දකින්නට ඕනේ මේ ශික්ෂාපදයේ තියෙන බැරෑරුම්කම තමයි මේ විනය ශික්ෂාව සියුම්ම දැක්වීම තුළ පෙන්වන්නේ. ආනත්තිය කියලා වචනෙම අපිට තේරෙනවා මේ අනකොට මැරවීම. අපි කවුරු හරි මරන්න කියලා අන කරනවා. Taman මරන්නේ නැහැ. කවුරු හරි ලවා මරවීමක් තමයි ආනත්ති කියලා කියන්නේ. ඊට පස්සේ අසුවලා මරවයි කියලා අන කරනවා නම් අසුවල් පුද්ගලයාම මරන්න කියලා අන කරනවා නම් ඒක උද්දිස්ස ගණයට වැටෙනවා. නම නියමයක් නැතිව කවුරු හරි මරන්න කියලා කියනවා නම් ඒකට අනුබල දෙනවා නම් ඒක අනුද්දිස්ස යටත තමයි වැටෙන්නේ. මේ ආනත්තිය මේ අන කරවීමත් තවත් කොටස් වලට බෙදලා පෙන්නනවා. ඒක අපි වැඩි දුර ඉස්සරහට කතා කරමු. එතකොට එහෙනම් මේ මරණය දිවි තොර කිරීම එකක් තමයි සාහත්තික. තමන්ගේ අතේ තියෙන එකකින් ළඟ ඉන්න කෙනෙකුට ගහලා මරණ එක. නිස්සග්ගිය කියලා කියන්නේ දුර ඉන්න කෙනෙකුට ගහලා මරණ එක. ඒ කෙනාගේ ජීවිතය තොර කරන එක. ළඟ ඉන්න කෙනෙකුගේ ජීවිතය තොර කිරීම එකක්. දුර සිටින කෙනෙකුගේ ජීවිතය තොර කිරීම එකක්. අසුවල් පුද්ගලයාම මරණවා කියන එක මේ දිවි තොර කිරීම යටතේ උද්දිස්ස ගණයට වැටෙනවා. එහෙම නිශ්චිතව නම් නොකළ කෙනෙක්ව මරණ එක අනුද්දිස්ස කොටසට වැටෙනවා. ආනත්තික යටතෙත් අන කිරීම යටතෙත් කවුරු හරි මරවනවා නම් අසුවල් පුද්ගලයාම මරන්න කියලා කිව්වොත් එහෙම උද්දිස්ස යටතේ අන කිරීමක් වෙනවා. ඊළඟට නම් නොකළ පුද්ගලයෙක්ව මරන්න කියලා කවුරු හරිව මරන්න කියලා අන කිරීමක් කරනවා නම් ඒක අනුද්දිස්ස යටතේ සිදු කරන ජීවිත තොර කිරීමක් බවට පත් වෙනවා. ඊළඟ කොටසට බෙදෙනවා 180 පිටුවේ තාවර කියලා කියන්නේ ඒ මරණය සඳහා ක්‍රමවේදයක් හදලා තියෙනවා. සමහරට බොරු වලවල් කරන් හදලා තියෙන්න වෙන්න පුළුවන්. උගුල් අටවනව වෙන්න පුළුවන්. ඊළඟට වාඩි වෙන ආසනය තුල ඇතිරිල්ලක් දාලා ඒ යට මොනවා හරි ජීවිතේ නැති වෙන විදිහේ උපක්‍රමයක් ඒ ආසනය තුල සවි කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ විෂ ශරීරගත වෙන විදිහේ ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්. ඉතින් මේන් දිවිතොර කරගත්තොත් මැනවයි සිතා ගත හැකි තැන්වල අවියායුධ ඒ කෙනාට ගන්නට අවස්ථාව හදලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ බයට පත්වන පිණිස බයට පත් වෙලා මැරීම පිණිස රූප එහෙම පෙන්වලා තියෙන්න පුළුවන්. ඊළඟට ආහාරවල ලිං පොකුණු වල විෂ දමලා තියෙන්න පුළුවන්. මේ ආදී ස්ථාවර ප්‍රයෝග එතකොට මේ විදිහේ ප්‍රයෝග තමයි තාවර යටතට ගැනෙන්නේ.
යම් කිසි විදිහකට ඒ මරණය සඳහා ඉඩකඩ අවස්ථාව සකස් කරලා තිබීම. ප්‍රයෝග ක්‍රමවේද හදලා තියෙනවා. එතකොට මේ ප්‍රයෝගත් උද්දිස්ස අනුද්දිස්ස වශයෙන් දෙපරිදි වෙනවා. උද්දිස්ස කියලා කියන්නේ අසුවල් පුද්ගලයාගේම මරණය සඳහා ක්‍රමවේදයක් හදලා තියෙනවා. එහෙම නැත්නම් අනුද්දිස්ස කියලා කියන්නේ කාගේ හෝ ජීවිතයක් තොරවීම පිණිස ක්‍රමවේදයක් ප්‍රයෝගයක් හදලා තියෙන එක තමයි තාවර කියන කොටසට වැටෙන්නේ. එහෙනම් මේ ජීවිත වෝරෝපෙය දිවි තොර කිරීම සම්බන්ධයෙන් අපි තමයි සාකච්ඡා කරගෙන එන්නේ. එතකොට සාහත්තික තමන්ගේ අතින්ම සිදු කිරීම, නිස්සග්ගය කියලා කියන්නේ තමන්ගේ අතින් දුර, තමන්ගේ අතින්ම තමයි මේ ආයුධයකින් වගේ දෙමකින් දමලා ගහන එක. එතකොට ඒක දුර සිටින කෙනෙකුගේ ජීවිතය තොර කිරීම නිස්සග්ගය. ඊළඟට ආනත්ති කියලා කියන්නේ අනකරවීම, තාවර කියලා කියන්නේ ප්‍රයෝග මරණය සඳහා ක්‍රමවේද සකස් කරලා තිබීම. එතකොට ඊළඟ කාරණාව හැටියට සඳහන් වෙන්නේ ඉද්ධි කියන කාරණාව. මෙතන 이르දිමය හැකියාවෙන් ජීවිත තොර කිරීම සම්බන්ධයෙන් තමයි සඳහන් වෙන්නේ. දැන් සමහරලාට අපි අහලා තියෙනවා ඇතැම් දෙවියන්ට, ඇතැම් මිනිසුන්ට, ඇතැම් සමහර මිනිසුන්ට විශේෂයෙන් මෙතන මිනිසෙකු විසින් සිදු කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් කතා වෙන්නේ. එතකොට මේ 이르දිමේ හැකියාවෙන් කර්මානුරූපීව 이르දිමේ හැකියාව ඇති උපදිච්ච අය විසින් සිදු කිරීම ජීවිත තොර කිරීමක් සම්බන්ධයෙන් තමයි මෙතන කතා වෙන්නේ. එහෙම 이르දිය ඇතිව ඉපදිච්ච මිනිස්සු අතීතයේ හිටියා කියලා තමයි අපි බොහෝ වෙලාවට අහලා තියෙන්නේ. නමුත් ඇත්තට මෙතන තව වැඩිදුර විස්තරයක් සඳහන් වෙනවා. රජුන්ගේ රාජීර්දිය. රජෙකුට තියෙන මේ රජෙක්ට ඒ රාජ්‍යත්වය ලැබීමත් සමග තියෙන ඒ ලැබෙන බලය මෙතන රාජීර්දිය කියලා කියන්නේ. රාජීර්දිය ආදී මෙහි කර්මජ හේවත් කර්ම විපාකජ 이르දි නමින් ගැනෙනවා කියලා කියනවා. ඉතින් මේ රාජකුමාරගේ තියෙන මේ රාජීර්දිය හේතු කොටගෙන ඒ ජීවිත තොර කිරීමකට භික්ෂුවක් පෙළඹෙනවා නම් එතනදී ඒ බලය උපයෝගී කරගෙන එතනදී මේ පරාජිකාපත්තියකට කාරණා සකස් වෙනවා කියන එකයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට ඊළඟ කාරණාව තමයි විඥාමය. මේ ජීවිතයක් තොර කරන්න පුළුවන් ක්‍රමවේද යටතේ පෙන්වලා දෙනවා. විඥාමය කියලා කියන්නේ යంత్ర මන්ත්‍ර ඔය කොඩි වින ආදී සිදු කරනවා නම් කවුරු හරි කෙනෙකුගේ ජීවිතයක් නැති කරනවා නම් අන්න ඒක විඥාමය යටතේ ජීවිතයක් විනාශ කිරීම යටතේ මෙතන පෙන්වලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන සාහත්තික, නිස්සග්ගිය, ආනත්ති, ධාවර, ඉද්ධි, විඥාමය කියන මේ ක්‍රම හයෙන් තමයි කෙනෙකුගේ ජීවිතයක් තොර කරවීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඒ ජීවිතය තොර කිරීමේ අනකිරීම සම්බන්ධයෙන් අපි තුන්වෙනියට කතා කරපු අනකිරීම සම්බන්ධයෙන් වැඩි විස්තරයක් මේ 180, 181, 182 කියන පිටුවල පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඒ අනකරවීම ප්‍රයෝග 5ක් යටතේත් පෙන්නනවා. සමහර වෙලාවට ප්‍රයෝග 6ක් යටතේත් පෙන්නලා තියෙනවා. ඉතින් මේ පෙන්වනකොට කාල, වත්තු, ආයුධ, ඉරියාපත, ක්‍රියාවිශේෂ, ඕකාස කියන ඒ නියාමනය යටතේ තමයි මේ අනකරවීම පෙන්නලා තියෙන්නේ. අපි බලමු මොනවද මේ අනකිරවීම මේ ප්‍රභේද 6. කාල කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් මේ අසුවල් වෙලාවෙම මේ පුද්ගලයාව මරන්න කියලා කාලය නියම කරනවා. අසුවල් දවසේ අසුවල් වෙලාවේ කාලයක් වෙන් කරලා පෙන්නලා දෙනවා. එතකොට අපි හිතමු ඒ දින සමහරලාට දින නියමයක් නැතුව සමහරලාට කියන්න පුළුවන් උදේ වරුවේ මරන්න, එහෙම නැත්නම් හවස් වරුවේ මරන්න කියලා. එතකොට අන්න ඒ විදිහට අනකිරීම සිද්ධ කළොත් කවදා හරි දවසක පෙරවරුවක හෝ මරණය සිද්ධ කරන්න කියලා අනකිරීම සිද්ධ කරලා තියෙනකොට එයා පෙරවරුවේ සිදු කරන්නේ නැහැ, ඒ මරණය පස්වරුවේ සිද්ධ කරනවා.
පස්වරුවේදී මරණය සිද්ධ කළොත් එතනදී පරාජිකාවට පත් වෙන්නේ නැහැ භික්ෂුවට. ඇයි ඒ අනකිරීම කළේ පෙරවරුවේදී මරන්න කියලා. ඉතින් එතකොට මෙන්න මේ විදිහටත් සියුම් කරලා පෙන්නලා තියෙනවා. ඉතින් සමහරලාට එතකොට අර මූලික අර්ථයෙන් අපි සමහරලාට බැහැරට යනවා නේද කියලාත් අපිට පොඩ්ඩක් හිතෙන්න පුළුවන්. මේක මේ සියුම් කරගෙන යනකොට. නමුත් කෙසේ හෝ මතක තියාගන්න මේ අට කතා විග්‍රහයට අනුව මෙන්න මේ විදිහේ සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඉතින් මේ අනකිරීමේ යටතේ කාලයක් නියම කිරීම තමයි කාල කියලා සිද්ධ මේ හඳුන්වලා තියෙන්නේ. ඊළඟට වත්තු කියලා කියන්නේ මරණ ලබන පුද්ගලයා නියම කරනවා. අනකිරීම යටතේ අසුවල් කෙනා අසුවල් ස්ථානයේදීම මරණයට පත් කරන්න කියලා කියනවා. ඒ විදිහටම මරණයට පත් කළොත් එතනදී අනකිරීම වත්තු යටතේ පරාජිකාවකට පත්වීමක් පෙන්ලා දීලා තියෙනවා. ඒ කියපු අනකිරීම අසුවල් පුද්ගලයාම නියම කරලා අසවල් තැනදීම ඒ කියන්නේ අසුවල් පුද්ගලයාව නියම කරලා ඒ අසුවල් පුද්ගලයාගේ අපි හිතමු බෙල්ලට පහරක් ගහලා මරණයට පත් කරන්න කියලා ප්‍රකාශ කරනවා වත්තු කියනකොට. සමහරවිට අසුවල් තැන කියලා මට කියවුනේ කලින් අවස්ථාවේදී. ඒ අසුවල් තැන කියලා කියන්නේ මේ ස්ථානය කියලා කියන්නේ මේ ශරීරයේ අපි යම්කිසි අවයවයකට පහර දීලා එතන මරණයට පත් කරන්න කියලා අනකිරීමක් කරනවා. අන්න එතකොට ඒ අසුවල් ඒ නම් කරපු බෙල්ලටම පහර දීලා ඒ මරණය සිද්ධ කළොත් එහෙම අන්න එතනදී මතක තියාගන්න ඒක වත්තු යටතේ තමයි අනකිරීමක් සිද්ධ කරලා ඒ මරණය සිදු කරලා තියෙන්නේ. ඊළඟට ආයුධ. ඊට පස්සේ ආයුධ කියලා කියන්නේ අනකරනවා අසුවල්ම ආයුධයෙන් තමයි පහර දීලා මරන්නට ඕනේ. එතකොට ඒ ආයුධයෙන්ම ගහලා මරණයට පත් කරොත් තමයි එතන පරාජිකා වෙන්නේ කියලා මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ ආයුධයෙන් ගහන්න නැතුව වෙන ආයුධයකින් ඒ නම් කරන ලද ආයුධයෙන් නැතුව වෙනත් ආයුධයකින් පහර දීලා මරණයට පත් වුණොත් එතෙන්ති පරාජිකාවට පත් වෙන්නේ නැහැ කියලා මේ සඳහනක් වෙනවා මේ පොතේ හැටියට. ඒක විමසලා බලන්න. ඊළඟට තියෙනවා කඩු ඊ කෙටේරියාදී උපක්‍රමයකින් මරවයි ආයුධ නියමයක් නොකොට අනකල විට. ආයුධයක් නියම කරලා නැහැ. හැබැයි අන කරලා තියෙනවා මේ ආයුධය අසුවල් නම කියලා ආයුධයක් නැහැ. නමුත් ආයුධ නියමයක් නොකොට අනකල විටත් කවර අවියකින් හෝ මරණය සිදු කළත් ඒ නියම කළ භික්ෂුවට පරාජිකාවක් මේ තුල ආයුධ කියන යටතේ පෙන්වලා තියෙනවා. ඊළඟට ඉරියාපත. ඉරියාපත කියලා කියන්නේ ඒ මරණයට නම් කරන පුද්ගලයා අනකරන පුද්ගලයා කියන්නේ අනකරන පුද්ගලයා කියනවා මේ ඇවිදිනකොට මෙයාව මරන්න. නිදාගෙන ඉන්නකොට මරන්න. මෙන්න මේ ඒ අසුවල් ඉරියව්වක් නම් කරලා ඒ ඉරියව්ව තුලදී මරණයට පත් කරවන්න කියලා නම් කළොත් ඒක ඉරියාපත යටතේ හැඳින්වෙනවා. එතකොට වෙනත් ඉරියව්වකින් ඒ මරණය සිද්ධ කරන්න කියලා අන කළොත් එහෙම ඒ කියන්නේ සමා වෙන නියම කරපු ඉරියව්වෙන් තොර ඉරියව්වක ඉන්නකොට අපි කියමු නිදාගෙන ඉන්න වෙලාවට මරවන්න කියලා අන කරනවා. හැබැයි එයා ඇවිදිනකොට මරණයට පත් කරෙව්වොත් එහෙම මේ අන කරපු භික්ෂුවට එතනදී පරාජිකාවක් වෙන්නේ නැහැ කියලා මේ පොතේ සඳහන් වෙනවා. නියම කළ ඉරියව්වෙන්ම සිටියේදී මැරුවොත් පමණි පරිජි වෙනුවේ කියලා මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ක්‍රියා විශේෂ. මරණය සිදු කරන ආකාරය. ක්‍රියා විශේෂය කියන යටතට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ පෙන්නන ක්‍රියාකාරකම් කොහොමද කරන්නේ මේක? ඊතලයකින් විදලා මරන්න. ඊළඟට හිස ගසා දාලා මරන්න. ඊට පස්සේ ආයුධ වලින් පහර දීලා මරන්න. මෙන්න මේ මරණ ක්‍රමයේ නියම කොට තියෙනකොට ඒ නියම කරපු ක්‍රමයෙන්ම මරනවා නම් ක්‍රියා විශේෂ යටතේ භික්ෂුව පරාජිකා වෙනවා. ඒ
නියම කරපු ක්‍රමවේදයේ යටතේ නැතුව වෙනත් ක්‍රමයකින් මරණයට පත් කළොත් ඒ භික්ෂුව පරිදි වෙන්නේ නැහැ කියලා මේ පොතේ සඳහන් වෙනවා. ඉතින් බලන්න ඔය ඇත්තෝ මේ ගැන විමසලා බලන්න මේ මුල් පැනවීම තියෙන්නේ භික්ෂුවක් යම් හෝ ක්‍රමයකින් ජීවිතයක් තොර කරයිද ජීවිත පණ ඇති සත්වයෙකුගේ ඒ තුළ පරාජිකාවකට භූමියේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඕකාස කියලා කියන්නේ අවකාශය කියන එකයි. කියන්නේ මරණය සඳහා ස්ථානය නියම කරනවා. මෙන්න මේ කැලේදී මරන්න, මෙන්න මේ නගරේදී මරන්න, මෙන්න මේ ගෙදරදී මරන්න කියලා අසුවල් තැනදී මරවයි කියලා ස්ථානයේ නියම කරලා තියෙනවා. ඒ ස්ථානයේදීම මරණයට පත් කළොත් පරාජිකාව වෙනවා කියලා පෙන්නලා තියෙනවා. එහෙත් වෙනත් ස්ථානයකදී මරණයට පත් කළොත් පරාජිකාවට පත් වෙන්නේ නැහැ කියලා සිද්ධ වෙනවා මේ අනකිරීම තුලදී. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට තමයි අනකිරීම යටතේ කාලයක් නියම කරලා ඒ අනකිරීම සිද්ධ කරනවා. වස්තුවක් ඒ කියන්නේ පුද්ගලයාගේ ස්ථානයක් එහෙම නැත්නම් ශරීර අවයවයක් නම් කරලා ඒ ශරීර අවයවයට ගහලා ජීවිතය තොර කරන්න කියලා නම් කරනවා කරනවා. ඊපස්සේ ආයුධයක් සිහිපත් කරලා ඒ ආයුධයෙන් ජීවිතය තොර කරන්න කියලා කරනවා. ඊළඟට ඉරියව්වක් මතක් කරලා ඒ ඉරියව්ව තුල ඉඳීම තුලදී ජීවිතය තොර කරවන්න කියලා අනකිරීම කරනවා. ඊළඟට යම් කිසි ක්‍රමවේදයක් කියලා දීලා ඒ ක්‍රමවේදය ඔස්සේ ජීවිතයක් නැති කරවන්න කියලා කරවනවා. ඊළඟට ස්ථානයක් සිහිපත් කරලා ඒ ස්ථානය තුලදී ජීවිතය තොර කරවන්න කියලා අනකිරීමක් සිද්ධ කිරීමේදී ඒ අනකිරීම කියන කාරණාවෙන් ජීවිතය තොර කිරීම සිද්ධ වෙනවා කියන එක මේ කාරණාව මේ ශික්ෂාව යටතේ අටුවාව තුලත් මේක ගැඹුරින් විස්තර කරලා පෙන්නලා දීලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න ජීවිතේ තොර කරවන්න පුළුවන් ක්‍රම 6යි. සාහත්තික, නිස්සග්ගිය, ආනත්තික, ධාවර, ඉද්ධි, විජ්ජාමය කියලා. එතකොට මේ ඒ ක්‍රමයන් උද්දිස්ස අනුද්දිස්ස කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ දිවිතොර කරන අවස්ථා අසුවල් පුද්ගලයාම මරන්න කියලා නම් කරනවා නම් ඒක උද්දිස්ස. පුද්ගලයෙක් නම් කරන්නේ නැතුව කවුරු හරි මරන්න කියලා කියනවා නම් ඒක අනුද්දිස්ස යටතට ගැනෙනවා. එතකොට මේ අනකිරීමත් නැවතත් කොටස් 6කට බෙදලා පෙන්නනවා. කාල, වත්තු, ආයුධ, ඉරියාපත, ක්‍රියා විශේෂ, ඕකාස කියන ඒ නිර්නාම යටතේ තමයි ඒ මාතෘකා යටතේ තමයි අනකිරීමත් සියුම් විදිහට බෙදලා පෙන්නලා දීලා තියෙන්නේ. ඊළඟට අපි ශික්ෂාපදයට ආයෙ නැවත එනවා. සත්තහාරකං වාස පරියේසෙය්‍ය. ජීවිතේ තොර කිරීමට, ජීවිතේන්ද්‍රිය හරණය කර ගැනීමට, ජීවිතේ විනාශ කර ගැනීමට සුදුසු අවියායුධ ඒ පහසුවෙන් ගන්න පුළුවන් තැනක තැන්පත් කරලා තියෙනවා කියන එකයි සත්තහාරකං වාස පරියේසෙය්‍ය. මේකේ සඳහන් වෙනවා ජීවිතේ විනාශ කිරීමට සුදුසු අවියායුධ කඩු, දුනු, මුගුරු, සැත් ආදී මරණයක් සිදු කරනු සඳහා තැන්පත් කොට තැබීම මේන් අදහස් කෙරේ. මේ කවද වෙලාවක මේ මරණය සිද්ධ කරන්න අවශ්‍ය විදිහේ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා කියන එකයි මේ සත්තහාරකං වාස පරියේසෙය්‍ය. පරියේසෙය්‍ය කියලා කියන්නේ සොයලා තියෙනවා. ඒවා දැන් ඒ අවශ්‍ය දේවල් රැස් කරගෙන ඉන්නවා කියන එක තමයි පරියේසෙය්‍ය කියලා කියන්නේ. අවියායුධ මොනවා හරි දේවල් වෙන්න පුළුවන්. මරණ වන්නංවා සංවන්නේය. සංවන්නේය කියලා කියන්නේ මරණයෙහි ಗುಣ ප්‍රකාශ කරනවා. කියනවා අනේ මේ දුෂ්කර ජීවිතෙන් ඔයාට මොකද්ද වැඩේ? මැරිලා ගියා නම් හොඳයි නේද? මේ මරලා ගියන් පස්සේ හොඳ ජීවිතයක් ළඟා ගන්න පුළුවන්. ඉතින් මේ දුක් විඳ ඉන්නේ මොකටද? මරණයට පත්වෙන එක හොඳයිනේ කියලා මේ මරණයේ ಗುಣ කියනවා. කවුරු හරි කෙනෙක්ව මරණයට උත්සුක කරවීම පිණිස ಗುಣ ප්‍රකාශ කිරීමක් සිද්ධ කළොත් භික්ෂුවක් විසින් අන්න ඒ කාරණාවත් මේ පරාජිකාවට වස්තු හැටියට පෙන්වනවා. ඒ කියන්නේ මේ ಗುಣ වැනීම තුලින් කාගේ හරි ජීවිතයක් මරණයටපත් වුණොත් අපි කියපු ඒ ಗುಣ වැනීමක් නිසා උපසම්පදා භික්ෂුවක් නිසා කියපු ಗುಣ වැනීමක් නිසා එයා ජීවිතය අත්හරිනවනම්
මේ ශික්ෂාව සම්බන්ධයෙන් ඒ කරුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වන නොකට යුතුයි කියන කාරණා. මරණායවා සමාදපෙය්‍ය. ඊළඟට කියනවා මේ මරණයෙහි සමාදන් කරන. ඔයා මේ විදිහට මැරෙන්න. කියනවා ආයුධයක් අරගෙන මැරෙන්න. එහෙම නැත්නම් බෙහෙත් බීලා මැරෙන්න. එහෙම නැත්නම් විස බීලා මැරෙන්න. එහෙම නැත්නම් වතුරට පැනලා මැරෙන්න. මෙන්න මේ විදිහට සමාදන් කරවන උපායක් කියලා දෙනවා. අනේක තමයි මරණායවා සමාදපෙය. එතකොට මේ ශික්ෂාපදයේ යටතේ උපසම්පන්න භික්ෂුවකට නොකටයුතු දෙයක් තමයි කවුරු හරි කෙනෙකුගේ ජීවිතේ විනාශ වෙන්න උපායක් ප්‍රකාශ කිරීම. ජීවිතේ විනාශ කර ගන්නට ಗುಣ කියන එකත් වැරදි. ඒ වගේම තමයි උපායක් ප්‍රකාශ කරන එකත් භික්ෂුව නොකටයුතුයි කියන එක මේ ශික්ෂාපදයේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඉති චිත්ත මනෝ ඉති කියලා කියන්නේ මෙසේ චිත්ත මනෝ චිත්ත සංකප්පෝ. මේකෙන් කියවෙන්නේ මරණ චේතනාව ගැන. ඉහත මේ මිනිස් ක්‍රම මගින් මිනිහෙකු මරමී කියා හෝ මරවමී කියා යන අදහස චේතනාව භික්ෂුව කරනු ලබන මනුෂ්‍ය ජීවිතය විනාශයකින් මේ පරාජිකා පත්තියට පත්වීම සිදු වෙනවා කියලා කියනවා. එතකොට චිත්ත මනෝ චිත්ත සංකප්පෝ කියලා කියන්නේ ජීවිතයක් විනාශ කරවමි කියනකොට අනුන් ලවා කරමි කියනකොට තමන්ම සිදු කරන. මෙන්න මේ චිත්ත සංකල්පනාව තමයි චිත්ත මනෝ චිත්ත සංකප්පෝ කියලා කියන්නේ. කියන්නේ වදක චේතනාව, මරණ චේතනාව තමයි මේ යටතට ගැනෙන්නේ. එහෙමනම් මෙන්න මේ කියන මරණ චේතනාව යටතේ එහෙම නැත්නම් මරවන චේතනාව යටතේ මරණේ ගුණ කිවීමත් භික්ෂුවට නුසුදුසුයි. ඊළඟට මරණයට උපාය යෙදීම භික්ෂුවට නුසුදුසුයි. ඊළඟට කවර හෝ ක්‍රමයකින් භික්ෂුව කාගේ හරි ජීවිතයක් තොර කරනවා නම් පෙන්නනවා කලල අවස්ථාවේ සිට ජීවිතයේ ස්වභාවිකවම ආයුෂ අතහරින දක්වාම ඒ ආයුෂ ප්‍රමාණය ඇති කෙනා තමයි පණ ඇති ජීවියෙකුගේ මේ ජීවිතේ විනාශ කිරීම තමා විසින්ම හෝ අනුන් විසින් සිදු කරනවා නම් ඒ භික්ෂුව පරාජිකා පත්තියට පත් වෙනවා කියලා පෙන්නනවා. ඊළඟට 183 පිටුවේදී පෙන්නනවා දැන් අපි දන්නවා ප්‍රාණඝාතයක් සිදු වෙන ආකාර පහ. ඒ ආකාර පහම මනුෂ්‍ය විග්ඝහ පරාජිකාව යටතටත් පෙන්නලා තියෙනවා. මනුෂ්‍ය ප්‍රාණියෙක් වෙන්න ඕනි. මනුෂ්‍ය ප්‍රාණියෙක් කියලා යා හරියටම දැනගන්න ඕනි. ඊළඟට වදක චේතනාවක් තියෙන්න ඕනි. උපක්‍රමයක් තියෙන්න. එම උපක්‍රමයෙන්ම මරණයටපත් වුණොත් එහෙම ඔන්න ඔය කියන අංග පහ සම්පූර්ණ වීමෙන් භික්ෂුවගේ උපසම්පන්න භාවය නැති වෙලා යන ඒ මනුෂ්‍ය විග්ඝහ පරාජිකාවට පත්වීම සිද්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ භික්ෂුවක් විසින් උපසම්පන්න භික්ෂුවක් විසින් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් තොර කරවන යම් කිසි වූ ක්‍රියාපිළිවෙතක යෙදෙනවා නම් ගුණවැණීම් ආදියක් සිද්ධ කරනවා නම් ඒක භික්ෂුවක නොකටයුතුයි. කවුරු හරි භික්ෂුවක් කාගේ හරි ජීවිතයක් තොර කරනවා නම් යම් කිසි ක්‍රම උපායක් යොදාගෙන තමන්ගේ හිතේ තියෙන සංකල්පනාවකටම අනුව එතකොට ඒ භික්ෂුව උපසම්පන්න භික්ෂූන් හා සහවාසයට නුසුදුසෙක් බවට පත් වෙනවා. පැරදිච්ච කෙනෙක් බවට පත් වෙනවා කියන එක අපිට මේ ශික්ෂාපදයේ යටතේ පෙන්වලා තියෙනවා. එතකොට මේ තුන්වෙනි පරාජිකා පත්තියට සම්බන්ධ නිදාන කතාව 183 184 පිටුවල සඳහන් වෙනවා. එතකොට ඔය ඇත්තෝ පරාජිකා පාළිය අධ්‍යයනය කරගෙන යනකොටත් මේ ශික්ෂාපදයේ සම්බන්ධයෙන් තව තවත් බොහෝ කරුණු විනීතවත්ව ආදීදී අධ්‍යයනය කරන්නට පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් සිදු කරන අධ්‍යයනය බොහොම පරිස්සමෙන් යුතුව සිදු කරන්න මුල් පැනවීම සිහියේ තබාගෙන ඒ අධ්‍යයනයන් සිදු කරන හැටියට සිහිපත් කරනවා. හොඳයි අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සිව්වෙනි පරාජිකාව සම්බන්ධයෙන්. සිව්වෙනි පරාජිකා පත්තිය ශික්ෂාපදය යෝපන භික්ඛු අනභිජානං උත්තරි මනුස්ස ධම්මං අත්තූපනායිකං අලමරිය ඥාන දස්සනං සමුදාචරෙය්‍ය ඉති ජානාමි ඉති පස්සාමි ඉති
තතෝ අපරේන සමයේන සමනුග්ගාහියමානෝවා අසමනුග්ගාහියමානෝවා ආපන්නෝ විසුද්ධාපෙක්ඛෝ ඒවං වදෙය්‍ය. අජාන මේවං ආවුසෝ අවචං ජානාමි අපස්සං පස්සාමි. තුච්ඡං මුසා විලපින්ති අඤ්ඤත්‍ර අධිමානා අයම්පි පරාජිකෝ හෝති අසංවාසෝ. බලමු මේ ශික්ෂාපදේ සම්බන්ධයෙන් අර්ථය සරල විදිහට කොහොමද කියලා. යෝපන බික්කු යම් භික්ෂුවක් අනබිජානං උත්තරී මනුස්ස ධම්මං, තමන්ගේ අභ්‍යන්තරය තුල නූපන් නොදන්නා වූ ආර්ය මාර්ග ඥාන දර්ශනයක් ඇති කරවන සුළු උත්තරී මනුස්ස ධම්මං අත්තූපනායිකං අලමරිය ඥාන දස්සනං සමුදාචරෙය්‍ය. ධානාදී උතුරු මිනිස් දහම් ඉති ජානාමි ඉති පස්සාමි ඉති. මම මේ විදිහට දන්නවා, මම මේ විදිහට දැකලා තියෙනවා කියලා ප්‍රකාශ කරනවාද? මේ කාරණේන් දනිමි ප්‍රකාශ කෙරේද ඒ භික්ෂුව පරාජිකාපත්තියට පැමිණෙනවා. ඒ කියන්නේ තමා ළඟ නැති උත්තරීතර මනුෂ්‍ය ධර්ම තමා ළඟ නැහැ කියලා දැනත් ඒ භික්ෂුව ප්‍රකාශ කරනවා නම් උන්වහන්සේ පරාජිකාපත්තියට පත්වීම සිද්ධ වෙනවා කියලා කියනවා. ඊළඟට මේකේ පෙන්නනවා තව කාරණාවක්. තතෝ අපරේන සමයේන එයින් පසුව සමනුග්ගාහියමානෝවා අසමනුග්ගාහියමානෝවා, කවුරු හරි කෙනෙක් විමසලා හෝ විමසන්නේ නැතිව හෝ ආපන්නෝ විසුද්ධාපෙක්ඛෝ ඒවං වදෙය්‍ය. පිරිසිදු බව ඒ භික්ෂුව බලාපොරොත්තු වෙලා කවුරු හරි කෙනෙක් අහලා හෝ නැතුව හෝ පසුව භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා ප්‍රකාශ කරනවා අජාන මේවං ආවුසෝ අවචං ජානාමි අපස්සං පස්සාමි තුච්ඡං මුසා විලපින්ති අඤ්ඤත්‍ර අදිමාන. අදිමානයකින් තොරව මම මා ළඟ නැති උතුරු මිනිස් දහම්, උත්තරීතර මිනිස් දහම් මම ප්‍රකාශ කිරීම සිද්ධ කළා අදිමානයකින් තොරව කියලා. පසුව පිරිසිදු බව කැමැත්තෙන් හරි ඒ භික්ෂුව පසුව ප්‍රකාශ කළොත්, මම අදිමානයෙන් තොරවයි ඒ දේ සිදු කළේ, දැනම බොරු කියන අදහසින්මයි ඒ දේ සිදු කළේ කියලා පසුව තමන්ගේ නිවැරදි බව කියන්න කැමති වුණත් ඒ භික්ෂුව දැනම ඒ තමන්ගේ උත්තරීතර මිනිස් දහම් නැතිව කාව හරි රවටන්නට බොරු වශයෙන් කියලා තියෙනවා නම් අදිමානයකින් තොරව ඒ භික්ෂුව පරාජිකාවට පත්වෙච්ච භික්ෂුවක් බවට පත්වෙනවා කියලා කියවෙනවා. තමා තුළ නැති උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් බොරු වෙන් තමා ළඟ ඇතැයි අනුන්ට අඟවනවා නම් තේරෙන කෙනෙකුට තේරෙන වචනයෙන් තමා තුළ ඇති බව කීම හෝ ඇඟවීම මෙන්න මේ 4 වෙනි පරාජිකාපත්තිය යටතට පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට ඒ කාරණාව අපි ටිකක් විස්තර කරගන්නට ඕනේ. මොකද මේ උත්තරීතර මිනිස් ධර්ම සම්බන්ධයෙන් බොහෝ විට අපේ වර්තමානයේ තුලත් බොහෝ කතා බහට ලක් වෙන මාතෘකාවක්. ඒ හරි සියුම් පරාජිකාපත්තියක්. ඉතින් කවුරු හරි කෙනෙක් තමා ළඟ නැති මේ උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් තමා ළඟ තියෙනවා කියලා යම් කිසි කෙනෙකුට ප්‍රකාශ කරද්දී ඒ කෙනා ඒක පිළිගත්තොත්, පිළිගැනීම ආදී සිද්ධ වීම තුලදී තමා ළඟ නැති දෙයක් බොරුවක් මේ කියන්නේ. අන්න එතකොට මේ භික්ෂුව පරාජිකාවකට පත්වීම සිද්ධ වෙනවා. ඉතින් අපි එතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බැරි වෙලාවකත් මේ කෙනා මේ බොරුව කියන්නේ අධිමානයකටපත් වෙලා නම් ඒ අධිමානයට පත්වීම තුල ඒ කෙනාට පරාජිකාවක් පණවන්න බෑ කියනවා. මොකද අර මානෙ කියන ක්ලේශය හේතු කොටගෙනයි ඒ කෙනා ඒ උත්තරීතර මිනිස් දහම් තමා ළඟ නැති ඒවා ප්‍රකාශ කරලා තියෙන්නේ. බැරි වෙලාවකත් එහෙම අධිමානයකින් තොරව, අධිමානයක් නැතිව දැන දන්නවා මම මේ බොරුවක් කියන්නේ කියලා. මා ළඟ නැති දෙයක් තියෙනවා කියලා මම සමහරලාට භෞතික ලාභ ලෝභයක් පිණිස වෙන්න පුළුවන්. තමන්ගේ
ඇත්තටම බොහෝ වෙලාවට තමා වෙතට පිරිසක් නතු කරවා ගන්නට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය පිණිසමයි මේ නැති උත්තරීතර මිනිස් ගුණධර්ම බොහොම විට ප්‍රකාශ කිරීම ඔයත්තන්ට බලා ගන්න පුළුවන් මේ පරාජිකා පාළියේ අදාළ නිදාන කතා ආදිය විනීතවත් වූ හේම කියවනකොට බලා ගන්න පුළුවන් මොන විදිහේ පදනමක් මතද මේ තමා ළඟ නැති උත්තරීතර මිනිස් ගුණධර්ම තමා ළඟ තියෙනවා කියලා අදිමානයකින් තොරව ඒ කාලේ වැඩ හිටිය භික්ෂුන් වහන්සේලාත් ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා විනය පිටකයේ අධ්‍යයනය කරද්දී ඔයයන්ට දැනගන්න පුළුවන්. ඒ නිසා අපි මේ ශික්ෂාව සම්බන්ධයෙන් අර්ථ විවරණයකට යමු දැන්. යෝපන භික්ඛු යම්කිසි භික්ෂුවක් අනබිජානං කියලා කියන්නේ තමන්ගේ ඇතුළාන්තේ සන්තානෙහි නූපන් බැවින් තමා කෙරෙහි ඇතැයි නොදැන. කියන්නේ දැන තමන් ළඟ නැති ධානාදී උත්තරී මනුෂ්‍ය ධර්මයක්. අනබිජානං කියලා කියන්නේ ඉපදිලා නෑ මේවා. උත්තරී මනුෂ්‍ය ධම්ම. මොනවද මේ උත්තරී මනුෂ්‍ය ධර්ම? උත්තරී මනුෂ්‍ය ධර්ම කියනකොට මොනවද මනුෂ්‍යව සතු ගුණ ධර්ම? එනම් මනුෂ්‍යව සතු ගුණ ධර්ම ඉක්මවා ගියපු තැන. ඒ කියන්නේ අපි කියමු මිනිස් මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට පමුණුවන ගුණ ධර්මයක් තියෙනවා. එතකොට අපි පෙන්න දැනගන්න ඕනේ මොනවද මනුෂ්‍ය ගුණ ධර්ම කියන එක. ඒකත් මතක තියාගන්න ඕනේ අපි මුලින්ම. මොකද මේ මට මගේ ගුරුවරු ප්‍රකාශ කරලා තියෙන මේ අතිරේක කාරණාව අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ නිවන් මඟ සාක්ෂාත් කරන්න. මෙතෙන්දි ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මනුෂ්‍ය ගුණ ධර්ම නැති තැන උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්ම වලටත් යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ බොරුව, කේලම් කීම, හිස් වචන කීම මේවා මේ වචනයෙන් වෙන වැරදි. මේවා මනුෂ්‍යයන් සතු නොවිය යුතු අගුණ හැටියටයි පෙන්වලා තියෙන්නේ. මේවා අකුසල් නේද? එතකොට මේ කියන ගුණයක්වත් නැතුව කෙනෙක්ට කොහොමද උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්මයකට යන්නේ? එතකොට දස කුසලයේ තමයි මිනිස්සෙකු සතු විය යුතු ගුණ ධර්ම හැටියට පෙන්වන්න පුළුවන් වෙන්නේ. හොඳට සූත්‍ර පිටකයේ හැම අධ්‍යයනය කරලා බලනකොට ඔයයන්ට තේරෙයි සූත්‍ර කියවනවා නම් ඒ සූත්‍රවල මේ මනුෂ්‍යත්වයේ පදනම මේ මනුෂ්‍යත්වයේ ලස්සන කරගන්න තියෙන ලස්සනම පදනම තමයි මේ දස කුසලයේ තුල අපේ ජීවිතේ හසුරුවා ගැනීම. එතකොට ඔයයන්ට දැකලා ඇති මා පුඤ්ඤා භායි කියලා පිනට බය වෙන්න එපා කියලා සූත්‍රයක් සඳහන් වෙනවා. ඒ සූත්‍රයේදීත් මෙතන මේ පින කියන එකේ කොහොමද මේ පින රැස් වෙන්නේ කියන එක තුලත් එතන පෙන්නලා තියෙන්නේ මේ දස කුසලයේ තුලින් රැස් කරගන්න පින. ඇත්තටම මිනිස්සෙක්ට තමන් මිනිසෙක් කියලා ජීවත් වෙනවා දැනෙන්න ඕනේ. තමන්ගේ මනුෂ්‍යත්වයට අදාළ ගුණධර්ම ටිකක් තියෙන්න ඕනේ. ඒක තමයි පදනම. එhmenan මේ මනුෂ්‍යත්වයකට අදාළ පදනම තමයි මතක තියාගන්න දස කුසලයේ කියන එක. එතකොට මම මේ අතිරේක කාරණාවක් ඔයයන්ට මතක් කළේ. එහෙමනම් මේ දස කුසලයන්ට වඩා උසස් වෙච්ච ගුණධර්ම තියෙනවා. ඒව මොනවද? මේ දස කුසලයේ තුල පදනම් වෙලා එහෙම නැත්නම් මේ දස කුසලයේ තුල යෙදිලා තමයි මේ උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම වලට කවුරු හරි කෙනෙක් යන්නේ. ධාන කියලා කිව්වහම අපි දන්නවා මේ රූප ධාන අපි අහලා තියෙනවා. එතකොට ඒව තමයි ධාන කියලා යටතට ගැනෙන්නේ. විමුක්ක කියනකොටත් අපි අහලා තියෙනවා ශුන්්‍යත විමුක්ක, අනිමුක්ත විමුක්ක. ඉතින් තව කෙනෙකුට මේවා ගැන දැනගන්න ඕන නම් අභිධර්ම පිටකයේ අධ්‍යයනය කළත් කමක් නැහැ. විසුද්ධි මාර්ගයේ අධ්‍යයනය කළත් කමක් නැහැ. මේ වචනවල තේරුම් තව ගැඹුරින් හොයනවා නම්. ඊළඟට සමාධි කියලා පෙන්නලා තියෙනවා. ශුන්්‍යත සමාධි, අනිමිත්ත සමාධි, අප්පනිහිත සමාධි. සූත්‍ර පිටකයේ තුලත් මේ සමාධි කියන යටතේ බොහෝ වෙලාවට සූත්‍ර පිටකයට ලියවිච්ච අටුවාවලත් මේ සමාධි කියන එක විසුද්ධි මාර්ගයේ පෙන්නලා තියෙනවා. සමාපatti, ශුන්්‍යත සමාපatti, අනිමිත්ත සමාපatti, අප්පනිහිත සමාපatti කියලා මේ සමාපත්තිත් පෙන්නනවා. ඊළඟට ඥාන දර්ශන කියලා කියන්නේ ත්‍රිවිද්‍යාව කියන එක. ඊළඟට තියෙනවා මාර්ග භාවනා. මොනවද මේ මාර්ග භාවනා කියලා කියන්නේ? මග්ග භාවනා. මාර්ගයේ භාවනා කියලා කියන්නේ වඩනවා කියන එකයි. මාර්ගයේ වඩනවා කියන එකයි. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම සතර සතිපට්ඨානෙ වඩනවා,
අරෂ්ටාංග මාර්ගයේ වඩනවා, පංච බල වඩනවා, සත්බොජ්ජංග ධර්ම වඩනවා කියලා. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදාදී කතා බහට ලක් වෙන මාතෘකාවක් නෙමෙයි. නමුත් මෙතන මේ මාර්ග භාවනා කියනකොට ගැනෙන්නේ සෝවාන් තත්වයට පත් වූ අවස්ථාවේ ඉඳලා. ඒ කියන්නේ දැන් අපි කියමු සෝවාන් තත්වයට පත් වෙනකනුත් අපි මේවා තමයි වඩන්නට ඕනේ. සෝවාන් තත්වයට පත් වුණු කෙනෙක් මේ අංග මේ මාර්ග වඩන එක අපි දන්නේ නැහැ ඒකේ මොකද්ද ගැඹුර කොයි විදිහටද කියලා. ඉතින් එතකොට මේන් සෝවාන් ආදී මාර්ගයට පත් වූ අවස්ථාව ගැන මග්ග භාවනා කියලා. කියන්නේ මේ මාර්ගයේ ඔස්සේ ගිහිල්ලා සෝවාන් තත්වයට පත්වීම කියන එකයි මෙතන පෙන්වලා දෙන්නේ. ඉතින් අපි ඒ කියන්නේ Tamanගේ ඇතුලාන්තේ පුහුණු කරන ಗುಣ ගැන ගුණත් අපි නිතර නිතර කියන්ට යන්න අවශ්‍ය නැහැ කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ මාර්ගයේ වැඩිම සම්බන්ධයෙන් උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්මයක් බවට පත් වෙන්නේ සෝවාන් මාර්ගයට පත් උනයින් පස්සේ කෙනෙක් වඩනකොට ඒකේ තියෙන ගැඹුර වැඩි. ඉන් මෙපිටත් කවුරු හරි කෙනෙක් මේ වගේ ගුණ ධර්ම පුරුදු කරනවා නම් ඒවා අර තමා ළඟ නැතිව මේව වඩන්නේ නැතිව අදිමානෙන් තොරව මේක ප්‍රකාශ කරනවා නම් ඒක උත්තරීතර මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීමක් කියලා සඳහන් වෙනවා. ඉතින් එතකොට ඇත්තටම හොඳයි ඔය ඇත්තෝ ගිහි අය හැටියට භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා මොනවද වඩන්නේ එහෙම ආදී ඒවා නොවිමසා සිටිනවා නම් ඒකත් එක්තරා විදිහකට මට හිතෙන හැටියට භික්ෂුන් වහන්සේලාට පහසුවක්. මොකද උන්වහන්සේලාගේ ඒ වඩන මාර්ගයේ සම්බන්ධව එහෙම ප්‍රකාශ කිරීම උන්වහන්සේලා කැමති නෑ ඇත්තටම එහෙම ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේත් කියනවා තමන්ගේ ගුණ එහෙම කියා වඩන්න එපා. ඒක ටිකක් තමන්ට අපහසුවක් ඉදිරියට මේ ගුණ ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් නිශ්ශබ්දව පුහුණු කරන වැඩපිළිවෙලක්. ඒ නිසා සෝවාන් ආදී මාර්ගයට පත් වූ අවස්ථාව තමයි මේ මග්ග භාවනා යටතට ගැනෙන්නේ. අර මං බොහෝ වෙලාවට මං හිතනවා මෙතනදී මේ අඟවන්නේ මේ මාර්ගයට පත් තුනෙන් පස්සේ මේ මාර්ග පුරුදු කිරීම සම්බන්ධයෙන් විය යුතු ඉන් මෙපිටත් මේවා සම්බන්ධයෙන් Taman පුරුදු කරන මේ මාර්ග සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපි ධර්ම සාකච්ඡාවකදී සාකච්ඡා කිරීම ගැටලුවක් නෑ. පෞද්ගලිකව මම මෙහෙම දේවල් වඩනවා මෙහෙමයි කියලා තමාගේ තියෙන දේවල් උලුප්පා පෙන්වීම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන්නේ නැහැ. නිහඬව Tamanගේ ගුණ පිළිවෙත් රකින්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන වැඩපිළිවෙල වෙන්නේ. ඊළඟට ඵල සච්චි කිරියයි. ඵල සාක්ෂාත් කිරීම කියලා කියන්නේ සෝතාපට්ටි, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ කියන ඵල සාක්ෂාත් කිරීම තමන්පත් වෙලා නැතිව මේවා තමන් ළඟ තියෙනවා කියලා ප්‍රකාශ කරනකොට තමයි ඒවා උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්ම හැටියට ගැනෙන්නේ. එමනම් මේ කියන ධ්‍යාන, විමුක්ෂ, සමාපatti, ඥාන දර්ශන, මාර්ග භාවනා, ඵල සාක්ෂාත් කිරීම ආදිය තමා ළඟ නැතිව අතූපනායික තමා වෙතට ආරෝපණය කරගන්න මේවා තියෙනවා කියලා කියන්නේ. අතූපනායිකන් කියලා කියන්නේ තමා වෙතට ආරෝපණය කරගන්නවා කියන එකයි. අලමරිය ඥාන දස්සන මේ කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම කියන එකටම පරයාය වශයෙන් විශේෂණ වශයෙන් යොදලා තියෙන පදයක් තමයි මේ ශික්ෂාපදයේ සම්බන්ධයෙන්. සමනුග්ගාහීයමානෝවා අසමනුග්ගාහීයමානෝවා. සමනුග්ගාහීය කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් අහනවා කවදද මේ ධානය ලැබුවේ? කවදද මේ විමෝක්ෂයටපත් උනේ? එහෙම නැත්නම් එහෙම කෙනෙක් නොසා හරි වෙන්න පුළුවන්. අසමනුග්ගාහීයමානෝ කියලා කියන්නේ එහෙමයි. විසුද්ධාපෙක්කෝ තමා කෙරෙහි නැති මේ උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් තමා කෙරෙහි ඇතැයි අත්ූපනායිකන් කියලා කියන්නේ මේ අර මං කිව්වේ ආරෝපණය කරගත්ත කියලා. ඒ විදිහට ආරෝපණය කරගත්ත අදිමානයකින් තොරව
එහෙම ප්‍රකාශ කරලා ප්‍රකාශ කිරීමත් සමග ඒ භික්ෂුව පරාජිකාපත්තියට පත් වෙනවා. ඒ පරාජිකාපත්තියට පත්වෙච්ච භික්ෂුවට නැවත මේ ශාසනය තුළ මේ ජීවිතය තුළ නැවතත් උපසම්පන්න බවක් බලාපොරොත්තු වෙන්නට බැහැ කියන එක තමයි විසුද්ධාපෙක්කෝ යටතේ විසුද්ධියට පත් වෙන්නට බැහැ. ගිහිවීම එහෙම නැත්නම් සාමණේරව කටයුතු කිරීම තමයි එයාගේ නිවන් ගමනට මාර්ගය වෙන්නේ කියන එක විසුද්ධාපෙක්කෝ යටතේ පෙන්වලා තියෙනවා. මේ කාරණා 186 187 පිටුවල පෙන්වලා දීලා තියෙනවා. ළඟට අඤ්ඤත්‍ර අධිමාන මේ අධිමාන කියන එකත් පෙන්වලා දෙනවා. අධිමානය යනු නොපැමිණි ධ්‍යාන මාර්ග පලාදියට පැමිණීමේ මුලාවෙන් ඇතිවන තද්ධමානයයි. තද්ද කියලා කියන්නේ මේ තද්ද කියලා කියන්නේ මේ දැඩි නොනැමෙන කියන මානය. කියන්නේ අධික මානය කියන එකම තමයි මේ තද්ද මානය කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට දැඩි වීරයෙන් යුතුව මේ මාර්ගයේ වඩන කෙනෙක් කල් යනකොට බොහෝ වෙලාවට අර තමන්ගේ කෙලෙස් අර යටපත් වෙලා තියනව වෙන්න පුළුවන්. කෙලෙස් ඇවිස්සලා එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ කෙලෙස් යටපත් වෙලා තියෙනකොට ඒ කෙනා රැවටෙන්න පුළුවන්. දැන් මට කෙලෙස් මගේ මනසේ පේන්නේ නැහැ. ඒ නිසා මම රහත් ඵලයට හෝ මාර්ග ඵලයකටපත් වෙලා කියලා. මට සමාධියක් හරි තියෙනවා කියලා. අර කෙලෙස් යටපත් වෙලා තියෙනකන් ඒ කෙනාට අර දැඩි වීරිය නිසා කාලයක් මාර්ගයේ වඩාගෙන යනකොට අර කෙලෙස් වලට මනසේ සමහරලාට කෙලෙස් නොපැනෙන අවස්ථාවලදී සමහරලාට කෙනෙක් රැවටෙන්න පුළුවන්. එතකොට ඒ වගේ රැවටීමක් හමුවේ කවුරු හරි කෙනෙක් මම මාර්ගඵලයකටපත් වුණා ඵලයකටපත් වුණා කියලා කවුරු හරි ප්‍රකාශ කරනවා නම් ඒක තමයි අධිමානයටපත් වීමක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ අධිමානයටපත් වෙලා කවුරු හරි කෙනෙක් තමන් ළඟ නැති උතුරු මිනිස් ධර්ම ප්‍රකාශ කළොත් අධිමානයේ හේතු කොටගෙන ඒ කෙනා පරාජිකාපත්තියටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඇත්තටම මේ ආරබ්ධ වීරෙන් යුතු දැඩි වීරෙන් යුතුව ඇරඹි වීරෙන් යුතුව මේ මාර්ගයේ වඩන කෙනාට තමයි මේ සිතුවිලි ඇති වෙන්නේ. මාර්ගයේ වඩන්නේ නැති කෙනාට මේ මාර්ගයක් සම්බන්ධව හොයන්නේ නැති කෙනාට මේ කාරණාව ගැටලුවක් නැහැ. මොකද මේ දුස්සීල කෙනාට මේ කමටහන් අත්හැරලා ඇති කෙනාට ඊට පස්සේ මේ ගැන තැකීමක් නොකරන කෙනාට සමහරලාට මේ කියන අධිමානිය උපදින්නේ නැහැ. ඊතා පිරිසිදු සිල් ඇති කමටහන්ගෙන භාවනාවේ යෙදුණු ආරබ්ධ විරියෙන් යුතු සංස්කාරයන් ත්‍රිලක්ෂණයට නගා මෙනෙහි කරන්නා වූ විදර්ශකයාට මේ අධිමානිය උපදී. ඊළඟට කියනවා සුද්ධ සමතලාභී වූ සුද්ධ විපස්සනාලාභී වූ සමහරුන් තුල ක්ලේශ විස්කම්බනේ නැතැම් විට 20 30 40 වසක්ම කෙලෙස් බලපෑමක් නොදක්නා ලැබේ. මං කිව්වේ අර කෙලෙස් යටපත් වෙලා තිබීම හේතු කරගෙන කෙලෙස් දකින්නේ නැහැ. සමාධි බලයෙන් ක්ලේශ විස්කම්බනේන්ද විදර්ශනා බලයෙන් සංස්කාර සුපරිග්‍රහණේන්ද ඇතැම් යෝගාවචරයන් තුල 80 වසක් හෝ 100 වසක් හෝ ගත වූද කෙලෙස් නැගී නොසිටී. එහින් මම රහත් මී කියා හෝ ආර්ය මාර්ගයේ අධිගමනය කෙරෙමි කියා හෝ අධිමානයේ උපදී. එතකොට මෙන්න මේ අධිමානයෙන් ඇතිව කවුරු හරි කෙනෙක් තමා ළඟ නැති උත්තරීතර මිනිස්සු ධර්ම ප්‍රකාශ කරලා තිබ්බොත් අධිමානයෙන් යුතුව ඒ කෙනා පරාජිකාපත්තියටපත් වෙන්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. කවුරු හරි කෙනෙක් මේ අධිමානයෙන් තොරව දැන බොරුවක් කියන්නේ කියලා ලාභ සත්කාර ආදී පිනිස තමන් ළඟ නැති ධානා මාර්ග ආදී ඵල පිළිබඳව ඇතැයි ප්‍රකාශ කළොත් පසුව හරි ඒකට පිරිසිදු වෙන්න කවුරු හරි අහලා හෝ නැතිව හරි ඇවිල්ලා ප්‍රකාශ කළොත් මම මෙහෙම දේවල් කියලා තියෙනවා කියලා ඒ කෙනාට
පිරිසුදු භාවයක් විසුද්ධියක් පෙන්වන්න බෑ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. එහෙමනම් සිව්වෙනි පරාජිකාව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. තමා ළඟ නැති උත්තරීතර මිනිස් ධර්මයක් ලාභ සත්කාර පිණිස අදිමානයෙන් තොරව ප්‍රකාශ කරනවා නම් යම්කිසි භික්ෂුවක් දැන ඒ භික්ෂුව පරාජිකාපත්තියට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ කියන පරාජිකාපත්ති 4 තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුව සම්බන්ධයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සජ්ජායනාවක් සිද්ධ වෙන වෙලාවේදී මෙන්න මේ කියන පරාජිකා 4 මේ පාලි පාඨ ඒ ශික්ෂාවට අදාළ පැනවීම ඒ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන භික්ෂූන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරලා ඉවර වෙලා අවසානයේදී ඒ භික්ෂුව විසින් නැවත වතාවක් අහනවා මෙන්න මේ කාරණාව. කොහොමද විමසන්නේ? තත්තායස්මන්තේ පුච්ඡාමි කච්චිත්ත පරිසුද්ධා ආයෂ්මතුනි මම මෙසේ විමසමි මේ ඉන්න භික්ෂූන් සියලු දෙනාම පිරිසිදුද? ဒ ුතියම්පි පුච්ඡාමි කච්චිත්ත පරිසුද්ධා තතියම්පි පුච්ඡාමි කච්චිත්ත පරිසුද්ධා. තුන් වතාවක් අහනවා මෙතන ඉන්න භික්ෂූන් මේ කියන පරාජිකාවන්ගෙන් එකකටවත් පත් වෙලා තියෙනවද කියලා. පිරිසිදුද? පත් වෙලා නැතුව පිරිසිදු භාවයෙන්ම මෙතන ඉන්නවද කියලා අහනවා. එතකොට කවුරු හරි කෙනෙක් මේ තුන් වතාවක්ම විමසන වෙලාවේදී තමා පරාජිකාවට පත් වෙලා තියෙනවා නම් ඒක ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒක සංඝයාට නුසුදුසක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒකයි තුන් වතාවක්ම අහන්නේ සංඝයා මේ ඇවැත් වලින් පිරිසිදුද කියලා. Taman දැන මේ ඇවතකටපත් වෙලා නොකියා ඉන්නවනම් ඒක මේ සංඝ සංස්ථාවට මහා අනතුරක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. එහෙමනම් මෙහිමයි මේ පරාජිකාව 4 සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ඊළඟට මම පුංචි වෙලාවක් අරගෙන අතිරේක කාරණාවක් ප්‍රකාශ කරන්නම්. භික්ෂුවක්ගේ උපසම්පදා සීලය සම්බන්ධව කතා කරනකොට දැන් අපි පරාජිකා 4 ගැන ඉගෙන ගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකේ මේ පරාජිකා සම්බන්ධයෙන් අවමයකුත් පෙන්නනවා. අවමයක් කියලා කියන්නේ මේ මහා කන්දකේ මහා වග්ගපාළියේ මේක පරාජිකාව සම්බන්ධ ශික්ෂාපදයේ සඳහන් වෙනවා. එතකොට පළවෙනි මෛතුන්‍ය ධර්ම පරාජිකාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අවමයකුත් පෙන්ලා තියෙන උපසම්පන්නේන බික්කුණා මේ තුනෝ ධම්මෝ න පතිසේවිතබ්බෝ. මෛතුන්‍ය ධර්මයේ උපසම්පන්න භික්ෂුවක් ප්‍රතිසේවනය කරන්න එපා. අන්තමසෝ තිරච්ඡානගතය. මේ යටත් පිරිසින් තිරිසන්ගත ස්ත්‍රියක් සමග හෝ මේ මෛතුන්හි හැසිරෙන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ පළවෙනි ශික්ෂාවට පෙන්වලා දීලා තියෙනවා මහා කන්දකේ මහා වග්ගපාළියේ. මේක මේ අතිරේක කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවෙනි ශික්ෂාපදේ සම්බන්ධයෙන් පෙන්වලා තියෙනවා අන්තම උපසම්පන්නේන බික්කුණා අදින්නම් තෙය්‍ය සංකාතං න ආදාතබ්බා අන්තමසෝ තිනසලාකං. මේ තනපතක දෙයක් තරම්වත් අනුන්ගේ දෙයක් නොදුන් දෙයක් සොරසිතින් ගණ්ඩ එපා කියලා බුදුරජාණන් වහන්සේ අවමයක් භික්ෂුවකට මහා කන්දකේ මහා වග්ගපාළියේ පෙන්වලා දීලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි උපසම්පන්නේන බික්කුණා සංචිච්ච පානෝ ජීවිතාන වෝරෝපේ තබ්බෝ අන්ත මසෝ කුන්ත කිපිල්ලකං පාදාය. යටත් පිරිසෙන් අඩුම ගණනි කුරා කුහුඹුවෙකුගේ පණ ජීවිතයෙන් තොර කරන්න එපා කියන එක බුදුරජාණන් වහන්සේ මේ අවමේ පෙන්ලා දීලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි උපසම්පන්නේන බික්කුණා උත්තරී මනුස්ස ධම්මෝ න උල්ලපිතබ්බෝ අන්තමසෝ ශුඤ්ඤාගාරේ අභිරමාමීති. යටත් පිරිසින් මම නිදහස් තැනක විවේක තැනක භාවනාවෙන් කල් ගෙවන්නට කැමතියි කියලාවත්
කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අවමයක් පෙන්නලා දීලා තියෙනවා. ඇයි මේ අවමයක් පෙන්නලා දීලා තියෙන්නේ? තවත් මේක සියුම් කරලා දීලා තියෙන්නේ මේ අවමේ තුල කවුරු හරි රැඳුනොත් අපි දන්නවා ඒ කෙනා ඒ උපරිමයේ ඉක්මවලා යන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන අවමේකුත් භික්ෂුවට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මම මේක මේ අතිරේක කාරණාවක් හැටියට තමයි ප්‍රකාශ කළේ. ඉතින් ඔය ඇත්තන්ට මේවා මෙච්චර ගැඹුරකට අවශ්‍ය වෙන්නේ නැහැ. අර මම සප්ත දසාකාරයක් පෙන්නලා දීලා ඇති මේ ශික්ෂාවක් මාතෘකා යටතේ පෙළගස්ව ගන්න සංක්ෂිප්ත සටහනක් සකස් කරගන්න සාරාංශයක් ඒ ශික්ෂාවට අදාළව සකස් කරගන්න. එතකොට ඔයාලගේ ශාස්ත්‍රීය අධ්‍යයනයේට විභාග කටයුතු සඳහා ඒක ලොකු උපකාරයක් වෙයි කියලා මතක් කරන්නට කැමතියි. එහෙමනම් මේ විදිහට තමයි ඒ ශික්ෂාවන් පරාජිකාපත්තීන් ගැන සාකච්ඡා කරන්නට අපිට තියෙන්නේ. එහෙමනම් අද මේ කරන සාකච්ඡාව සමග පරාජිකා 4 සාකච්ඡාව මින් නිමාවට පත් වෙනවා. ඊළඟ දවසේ ඉඳලා අපි සංඝාදිශේෂ ශික්ෂාපද සාකච්ඡා කරන්නටයි ආරම්භ කරන්නේ. එහෙමනම් අද දවසේ අපි මේ සාකච්ඡාව තුළ රැස් කරගන්න යම්කිසි මේ ධර්ම විනය සාකච්ඡාව තුළදී රැස් කරගන්නට යෙදුණු ඒ පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වන දෙවියෝ වර්තමාන මේ ප ဋ ාහන ධර්ම සභාවේ නියමුවානන් ලෙස ඒ වගකීම ගෙන කටයුතු සිදු කරන අති ගෞරවාර්හ අපේ කොරතොට වෙස්සබූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ගුරු දෙමව්පියන් ආදීන්ටත් ඔය හැම දිනාටමත් දෙවියන්ගේ ධාර්මික රැකවරණ සලසා දෙත්වා දෙවියෝ අපත් මේ රට සම්බුද්ධ ශාසනයත් එහෙන් රකිත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වී වැඩවදාළ මේ ප ဋ ාහන ධර්ම සභාව ආරම්භ කරන්නට යෙදුණු යාගොඩ ධම්මප්‍රභ ඒ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මාගේ අපවත් වී වැඩවදාළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපේ සාංශාරික මිය පරලෝකීය ඥාතීන් සියලු දෙනාමත් මේ පින් ලැබ පරලොවින් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. එහෙමනම් මේ සාකච්ඡාව සමග සම්බන්ධ වුණු හැම දිනාට තෙරුවන් සරණ වේවා කියලා අවසානයේදී ප්‍රාර්ථනා කරන්න කැමතියි.